වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ උදෑසන නිසා. තවත් හිරු දිනක අපිට ඔබත් එක්ක එකතු වෙන්න දෙවියන් වහන්සේ කරුණාව අපිට ලැබුණා. මන්ද උන්වහන්සේ අපි හැම කෙනෙක්ටම ආදරය කරන නිසා උන්වහන්සේ තාක්ෂණය ඔස්සේ අපිට ඔබත් එක්ක එකතු වෙන කරුණාව දීලා තිබෙනවා. උන්වහන්සේගේ බලවත් ක්‍රියාවල් දවසින් දවස සිද්ධ වෙනවා. අපිට හිතා ගන්න බැරි විදිහට උන්වහන්සේ අපේ ජීවිතේ බලවත් දේවල් කරනවා. ඒ නිසා මේ උදෑසන අපි ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරමින් උන්වහන්සේ අපේ ජීවිතේ කළ අවසුළු යහපත් දේවල් මෙනෙහි කරමින් අපි ගායනා කරමු. දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා සෑමදාම මා දකින්න අපේ ජීවිතාව ස්වාමීන් වහන්සේට ප්‍රශංසාමකේ උන්වහන්සේ නමස්කාර කරමින් ගායනා කරන්න. හල්ලෙලූයා ප්‍රශංසා වේවා. දෙවි ස්වාමීන්ගේ නාම නිසා ප්‍රශංසා කරන්න සිද්ධ. දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා
ස්වාමිනී ඔබට ගෞරව කරනවා මේ උදෑසන හලෙලුයා ස්තුති කරනවා ස්වාමී වහන්සේගේ උදෑසන ස්තුතිවන්ත වෙනවා මන්ද ස්වාමිනී අපි එකිනෙකාව ගලවන පිණිස වහන්සේලා කල්වාරි කුරුසියේ ස්වාමිනී කුරුසියේ ස්වාමිනී පූජා කරනකොටගෙන අපගේ සියලු පාප වහන්සේගේ උදෑසන पवित्र करන්න ස්වාමී දෙවියන් වහන්සේ ඔගේ ලේවලින් පවිත්‍ර කරන්න කුරුසියේ ලේවලින් පවිත්‍ර කරන්න වහන්සේ ස්වාමීන් අපගේ ජීවිතේ සිතින් ස්වාමීන් වචනේ ක්‍රියාවෙන් ස්වාමීන් අපගේ බැරමෙන් කළා සියලු පාපක සමාවදී උදෑසන වහන්සේ අනුකම්ප සිත පිරිස පවිත්‍ර කරමැන අපගේ ජීවමාන දෙවියන් වහන්සේ Amen.
Thank
අප සමග අප කොතන සිටියත් අප වහන්සේ අප සමග සිටින නිසා ආමෙන්. ආරක්ෂා කරන තැන වහන්සේ ඔබයි ස්වාමීනි. අපට සුවය දෙන්නා වූ දෙවියන් වහන්සේ ඔබයි ස්වාමීනි. ඔබ සෑම පාපෙන් උදෑසන ඔබ වහන්සේ අප මුකත් සිටින පිණිස අද දවසේ ඔබ වහන්සේව දකින පිණිස වහන්සේ මේ අපිට ස්වාමීනි මේ ලෝකේ ජීවත් වෙන්න දුන්න කරුණාව නිසා ස්වාමීනි. යානිට ප්‍රශංසා වේවා නමස්කාරය. ගෞරවයි. ආමේන්. ඔබ ස්තුති හැම කෙනෙකුටම අපිට තාක්ෂණය ඔස්සේ ඔබත් එක්ක එකතු වෙන්න කරුණාව නිසා සිදු කරනවා. ඒ වගේම මේ වෙලාවේදී ඔබත් සමග දේ වචනේ බෙදා ගන්න පිණිස මම පාලකතුමාට අල්තාරේ ගාන දෙනවා. හරියට. හොඳයි. දෙවන අංශ ප්‍රශංසා වේවා. අදත් ඔබගේ අදත් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් අපිට තාක්ෂණය ඔස්සේ හරි අපිට අවස්ථාව ලැබුණා. ඉතින් මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේ ඔබ සැමටම ආශිර්වාද කරනවා. ඉතින් මොන තත්ත්වයේ හමුුණා අපිට දෙවියන් වහන්සේව නමස්කාර කරන්න නැතුව ඉන්න බෑ. මම ජීවිත කිව්වා වගේ. ඒ වගේම තමයි ඔබ මතක තබා ගන්න දෙවියන් වහන්සේගෙන් ඔබව වෙන් කරන්න කාටවත් බෑ කියලා කියනවා. ඒ නිසා මේ කාලෙදී ඔබට හිතේ ඇයි සභාවට එකතු වෙන්න බැරි? අනේ අපිට එකතු වෙන්න හම්බ වෙන්නේ නැහැ නේ. කවද්ද අපි එකතු වෙන්නේ සභාවේ කියලා. එහෙම දෙයක් නැහැ. ඔබට මම කියන්න ඕනේ. එහෙම දෙයක් නැහැ. ඔබ සභාව විවෘත කරන්න අපිට ලැබුණත් නැතත් සභාව විවෘත කරන්න අපිට ලැබුණත් නැතත් දෙවියන් වහන්සේගේ මෙහෙ අපිට නවත්තන්න බෑ. දෙවියන් වහන්සේට මෙහෙ කරනවා කියන්නේ මේ විරුද්ධ නැවිලා පල්ලි නමස්කාර කරන විතරක් නෙමෙයි. ඔබගේ පුද්ගලික ජීවිතයේ දෙවියන් වහන්සේ හා සමග සම්බන්ධතාවය වැඩි කරගන්න එක. දවසින් දවසට වැඩි කරගන්න එක. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය ඔබගේ සිත් තුළ දවසින් දවස අත්දකින්න පිණිස. මේක තමයි දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. දැන් මොහොතක් විතර බලන්න ඔබ අවුරුදු ගණන් සම්මානට පල්ලි වලට ගිහිල්ලා ඇති. ඔබ දේව මෙහෙයන් වලට සහභාගී වෙලා ඇති. හැබැයි ඒ තරමට ඔබගේ ආන්තරික ජීවිතයේ වර්ධනය තිබුණේ නැහැ නේද? එහෙනම් ඔබගේ ඔය ගැලුම් ලොක් දාගෙන නම් කමනා මිනිස්සු අවුරුදු 20 30 40 පල්ලි ගිහිල්ලා තියෙනවා. ඈ අවුරුදු 5 6 පල්ලි ගිහිල්ලා තියෙනවා. ඔය කියන විදිහට ලොකු ආත්මික ගැඹුරක් ලොකු ආත්මික දෙයක් සිද්ධ වුණා නම් ඔබ යන තැන ඇවිලෙන්න එපා. ඔබ යන තැන සුද්ධාත්ම මහත්මයාගේ බලය ප්‍රකාශ වෙන්න එපා. හැබැයි එහෙම දෙයක් වුණේ නැහැ නේ. අවුරුදු ගණනක් කිරුවේ එක පාස්වස්තට ඔළුව අල්ලගෙන යාඥා කරන්නයි අර කරන්නයි මේක කර ඔබ යැපෙන්නේ බවට පත් වෙලා හිටියා. නමුත් අද දෙවියන් වහන්සේ ඔබ මේ කාලය තුල ඔබව ස්වාධීනව කරලා තිබුණා. දෙවියන් වහන්සේ යැපෙන්නේ. මිනිස්යන් යැපෙන්නේ නෙමෙයි. මිනිස්යන්ට කතා කරන්න නෙමෙයි. මිනිස්යන්ට දුක් ගැනීම නෙමෙයි. ඔබව දෙවියන් වහන්සේ අද වෙනකොට දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබව දෙවියන් වහන්සේගෙන් යැපෙන්නේ කැටිද? ඇයි ඔබට ළඟ පාස් නැහැ. පාස්වස්ලට එන්න විදියක් නැහැ. නේද? ඉතින් ඒ නිසා හතර මතක තියාගන්න ක්‍රිස්තියානි ජීවිතය කියන්නේ සභාවක් ඇතුළේ තියෙන දෙයක් නෙමෙයි. කිතුණු ජීවිතය කියන්නේ සභාවෙන් එළියේ සභාව තුළ නැතත් ඔබ දෙවියන් වහන්සේ සමග උන්වහන්සේගේ ප්‍රේමය තුළ සම්බන්ධ වෙනවා නම් තමයි ඒක තමයි උන්වහන්සේ කැමැත්ත. ඒ නිසා අපිත් එක්ක එකතු වෙන අන්තර්ජාලය ඔස්සේ එකතු වෙන සියලුම දෙනාට මේ මොහොතේදී මම සුබපතනවා යේසුස් ක්‍රිස්තුස් නාමයෙන් සුදු මේ සබත් දවසේදී ස්වාමීන් වහන්සේ කරුණාව ඔබ සමග දී කියලා. අපි අද බලමු එපිස් පොතේ දෙවියන් වහන්සේගේ වචනේ කොටසක්. එපිස් පොතේ ඔබ දන්නවද අද ගොඩක් වෙලාවට මිනිසුන් අද බොහෝ කිතුණුවන් ඇයි දෙවියන් වහන්සේ තුල දවසින් දවස අධෛර්යයටපත් වෙන්නේ? ඇයි ඔවුන් දෙවියන් වහන්සේ තුල ඉඳලා ඔවුන් දෙවියන් වහන්සේගේ ඇදහිල්ලෙන් අයින් වෙන්නේ? හේතුව තමයි ඔවුන් තාම දෙවියන් වහන්සේගේ ප්‍රේමය හරියට අත්දකලා නැති නිසා.
දෙවියන් වහන්සේගේ ප්‍රේමය සැබෑ ලෙස අත්දැකපු කෙනා, දෙවියන් වහන්සේගේ ප්‍රේමය සැබෑ ලෙස අත්විඳින කෙනා, එයා කවදාකවත් දෙවියන් වහන්සේගෙන් අයින් වෙන්නේ නැහැ. මොන පීඩා බාධා පරීක්ෂා ආවත්. අද බලන්න මිනිස්සු අද මේ ස්වභාවයේ ඉන්නවා, හෙට තව ස්වභාව කරනවා, අතන්ට යනවා, මෙතනට යනවා. මොකට හේතුව? හේතුව ඒගොල්ලන්ගේ සිත් කරුණාම, සිත් බිදිච්චාම, ඒගොල්ලන්ගේ විශ්වාසය නැති වෙච්චාම, හරි ඉච්ඡා බංගත්වයට ආවම ඔවුන් මොකද වෙන්නේ? ඔවුන්ගේ ජීවිත තුළ ඇදහිල්ල ඉහළ පහළ යනවා. නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ සැබෑ ප්‍රේමය අත්දැකපු මිනිස්සයා කවදාකවත් එහෙම වෙන්නේ නැහැ. දැන් පාවුල්තුමා සේවය කරපු එක සභාවකත් මේ ප්‍රශ්නේ තිබ්බා. පාවුල්තුමා සේවය කරපු එක සභාවකත් මේ ප්‍රශ්නේ තිබ්බා. ඒ සභාව තුළ මිනිස්සු අතරත් තිබුණා යම් ප්‍රශ්න. ඔවුන් ඇදහිල්ලෙන් වර්ධනය වෙන්නේම නැහැ. ඔවුන් දෙවියන් වහන්සේ වර්ධනය වෙන්නේ නැහැ. ඔවුන් දවසෙන් දවස කඩා වැටෙනවා. ඔවුන් දවසෙන් දවස ආත්මිකව බැලහින් වෙනවා. ඒ නිසා පාවුල්තුමාට සිද්ධුණා මේ සභාව ගැන යාඥා කරන්න. කුමක් සභාව? එපීසිය සභාව. අපි පෙරලා ගමු. එපීස 3 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ සිට අපි පොඩ්ඩක් කියමු. එපීස 3 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ සිට අපි බොහෝ දෙනෙක් දන්නා වූ කොටසක්. අපි බොහෝ දෙනෙක් මේක කියවලා තියෙනවා. නමුත් මම විශ්වාස කරනවා නරි මේ වචන තුළින් ඔබට දෙවියන් වහන්සේ කතා කරා. අද අපි බලන්නේ සීමා රහිත ප්‍රේමය. දෙවියන් වහන්සේගේ සීමා රහිත ප්‍රේමය. මගේ අද මාතෘකාව තමයි දෙවියන් වහන්සේගේ සීමා රහිත ප්‍රේමය. සීමාවක් නැති ප්‍රේමය. එහෙම නැත්නම් දැන් බලන්න මෙතන කියනවා මේ නිසා ස්වර්ගයේද ඒ පොළවේද ඒ ගෝත්‍රයන්ට නම් දෙන්නා වූ පියාණන් වහන්සේට මම මාගේ දන නම උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ කරුණකටගෙන නුඹලාගේ අභ්‍යන්තර මනුෂ්‍යයා තුළ නුඹලා බලයෙන් ශක්තිමත් වන පිණිස ඇදහිල්ල කරුණකටගෙන ක්‍රිස්තුස් වහන්සේ නුඹලාගේ සිත් තුළ වාසය කරන පිණිස නුඹලා ප්‍රේමයේ මුල් ලැබ පිහිටා සිට දෙවියන් වහන්සේගේ මුළු පූර්ණකමට පූර්ණ වන පිණිස සියලු සුද්ධවන්තයන් සමග ක්‍රිස්තුස් වහන්සේගේ දැනගත නොහැකි ප්‍රේමය දිග දැනගෙන එහි පළල දිග උස ගැඹුර කිමෙක්ද කියා තේරුම් ගන්න නුඹලාට පුළුවන් වන පිණිස උන්වහන්සේගේ මහිමේ සම්පතේ හැටියට නුඹලාට දෙනෙමින් යාඥා කරමි. දැන් බලන්න මේ කොටස තුල මේ පාවුල්තුමා කුමක්ද මේ තමාගේ සේවය කරන තමා බිහි කරපු සභාව කෙරෙහි පාවුල්තුමාට තිබෙන දැක්ම. දැන් මෙතන කියනවා ස්වර්ගයේද පොළවේද ඒ ගෝත්‍රයන් නම් දෙන්නා වූ පියාණන් වහන්සේට මම මාගේ දන නම. දැන් පාවුල්තුමා මේ එපීසිය සභාවේ තිබෙන ප්‍රශ්නයක් ගැන එපීසිය සභාවේ මිනිස්සු අතර තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් ගැන යාඥා කරනවා. මොකද්ද? ඔවුන් හැම වෙලේම ඔවුන්ගේ ජීවිතයේ ආත්මික කඩාවැටීමකට ලක් වෙනවා. දැන් අද බොහෝ වෙලාවට බොහෝ කිතුණු සභාවවල ප්‍රධාන ප්‍රශ්නම මිනිස්සු ආත්මික කඩාවැටලා. මිනිස්සු පල්ලි එනවා. මිනිස්සු දේවල් කෙරුවට හැබැයි ඔවුන් ඇතුලෙන් ආත්මිකව අභ්‍යන්තරව ආත්මිකව ඔවුන් කඩාගෙන වැටලා තිබෙන්නේ. ඔවුන් දැන් පුරුද්දට හැමදේම කරන තරපත්ලා එපේ පාවුල්තුමාගේ සභාවේ මේකම සිද්ධ වෙලා තියෙනවා. ඒකින් එහෙනම් මේ සභාව තුළ මේක තියෙනවා. දැන් මෙතන තියෙන්නේ විතර මම කියන්නේ දැන් මම්මාගේ පියාණන් වහන්සේට දැන් ඔබ දන්නවද සභාවක් කියන්නේ පවුලක්. සභාව තමයි ප්‍රධාන පවුල. හරි ඔබ දන්නවද මේ ලෝකේ යම් සුද්ධ පවුලක් තියෙනවා කියලා කියනවනම් ඒක තමයි සුද්ධ සභාව. දෙවියන් වහන්සේගේ පවුල. දෙවියන් වහන්සේගේ පවුල තමයි සභාව කියන්නේ. එතකොට ඒ සභාවේ පියා තමයි පියාණන් වහන්සේ. එතකොට මේ සභාවේ තිබෙන ප්‍රශ්නයක් ගැන මේ පවුලේ තිබෙන සභාව පවුලේ තිබෙන ප්‍රශ්නයක් ගැන පියාණන් වහන්සේට පාවුල්තුමා ප්‍රකාශ කරනවා. නේද? දැන් මේ ඇදිලිවන්තන්ගේ පවුල හොද්ද සභාව. ඇදිලිවන්තන් එක්රැස් කරන තැන කොතනද? එතන සභාව. ඔබ දන්නවද? සභාව තමයි ආදර්ශය පවුලට ගෙනියන්න තියෙන්නේ. පැහැදිලිද කියන්නේ? සභාව තමයි ආදර්ශය පවුලට ගෙනියන්න තියෙන්නේ. එතකොට පවුල සභා පවුලේ හිස පියාණන් වහන්සේ. එතකොට ගෙදර හිස
ස්වාම පුරුෂයා. පැහැදිලිද කියන්නේ? එතකොට යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් සභාවේ යම් කිසි දෙයක් තියෙනවා නම් සභාවේ යම් කිසි වියවුලක් තිබෙනවා නම් සභාවේ ඔබ දකින යම් දුර්වලකමක් තිබෙනවා නම් එහෙනම් ඔබ ඉස්සල්ලාම කළ යුත්තේ ඔබ පියාගේ සභාවේ පියාට කියන එක සභාවේ පියාණන් වහන්සේට කියන එක. අද ගොඩාක් වෙලාවට සභාවල් වියවුල්ලා තිබෙන්නේ සභාවල් අද යම් දේවල් වලදී මොකද හේතුව? සභාවේ ප්‍රශ්නේ නැත්නම් පවුලේ ප්‍රශ්නේ පියාට කියන්නේ නැතුව වෙන අයට කියන නිසා. දැන් ඔබගේ සභාවේ යම් ප්‍රශ්නයක් තිබෙනවා නම් ඔබගේ සභා පවුල තුළ යම් දෙයක් තියෙනවා නම් ඔබ මොකද්ද කරන්න ඕනේ? ඔබ පළවෙනියෙන්ම කරන්න ඕනේ ඒ සභාවේ පියාට යාඥා කරන පාවුල්තුමා ඒක හොඳට දන්න නිසා පාවුල්තුමා දැන් මේ සභාවේ ප්‍රශ්න ගැන උන්වහන්සේට ප්‍රකාශ කරනවා. මේ සභාවේ වෙන්න ඕනදී මේ සභාව තුළ එපිස් සභාව තුළ සිද්ධ විය යුත්තේ එපිස් සභාව තුළ සිද්ධ වෙලා නැත්නම් මෙන්න මේ දේ පියාණනේ මෙන්න මේ දේ සිද්ධ වෙන්න ඕනේ. ඔබ දන්නවද? හරි. එහෙනම් අපි දකිනවා පාවුල් මේ ආඥා කරන්නේ එම පියාණන් වහන්සේට. මොනවාද? මේ පවුලේ සමාජිකයන් තිබෙන ප්‍රශ්නයක් ගැන පවුලේ සමාජිකයන් තුළ තිබෙන යම් ප්‍රශ්නයක් ගැන මේ පවුලේ පියාට ආඥා කරනවා. එහෙනම් අපි දකිනවා හරි මොකක්ද පවුලේ තියෙන ප්‍රශ්නේ? ඕම් ඇතුළාන්තෙන් ශක්තිමත් නැහැ. ප්‍රධානම ප්‍රශ්නේ නම් මේ පවුලේ තියෙන ප්‍රශ්නේ තමයි මොකද්ද? මේ සභා පවුල ඇතුළාන්තෙන් ශක්තිමත් නැහැ. ඕම් අද බලනවාද අද බොහෝ කිතුණුන් ඉන්නවා මේ තමයි වගේ. ඔවුන් පිටස්තරෙන් පේනවා ලොකු ඇදහිල්ලවන්ත වගේ. ලොකු ආත්මික ඇදහිල්ලක් තියෙනවා වගේ. හැබැයි ඔවුන් ඇතුළෙන් ශක්තිමත් නැහැ. ඇතුළෙන් ශක්තිමත් නැති මනුස්සයව බලා ගන්න පුළුවන්. කොහමද? එයා ප්‍රශ්නයක් ආවම එයා ඊටමත් ඉක්මනින් කඩා වැටෙනවා. එයා ඊටමත් ඉක්මනින් දාලා දුවනවා. එයා ඊටමත් ඉක්මනින් සියල්ල අහිමි කර ගන්නවා. සියලු ආත්මික දේවල් ලෝකේ ජීවිතෙන් අයින් වෙනවා. ඒ හේතුව ඇතුළාන්තයෙන් ශක්තිමත් නැහැ. දැන් මේ එපිස් සභාවේ මේ ප්‍රශ්න තිබ්බා. ප්‍රේමන්තනි ඔබ විශ්වාස කරන්න ඔබ හැම වෙලේම කඩා වැටෙනවා නම් ඔබ හැම වෙලේම සුසුම්ලනවා නම් ඔබ හැම වෙලේම කෙඳිරි ගන්නවා නම් ඔබ හැම වෙලේම අඬනවා නම් ඒ කියන්නේ ඔබ ඇතුළෙන් ශක්තිමත් නැහැ. ඔබ ඇතුළෙන් දුර්වලයි. ඔබ ඇතුළෙන් දුර්වලයි. මේක ඔබ තදින් වටහා ගත යුතුයි. දැන් නිසා වරන්තන කියනවා මම මාගේ දන්නම මාගේ හරි දාසික පදේ බලන්න. ඒ ගෝති නම් දෙන්නා මාගේ පියාණන් වහන්සේට දන්න නම උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ කරුණ නුඹලාගේ අභ්‍යන්තර මිනිසයා නුඹලා තුළ බලයෙන් ශක්තිමත් වන වෙනස. නුඹලාගේ අභ්‍යන්තර මිනිසයා right අභ්‍යන්තර මිනිසයා ශක්තිමත් වෙන්නේ යාඥා කරන්නේ. කොහොමද? ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇදහිල්ල තුලින්. ඒක ඇති වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි තිබෙන ඇදහිල්ල තුලින් තමයි අපි අභ්‍යන්තර මනුෂ්‍ය ශක්තිමත් වෙන්නේ. වෙන මොකද බලන්න කියනවා පවුල්තුමා නේද? බලන්න එක නවතත් අපි කියමු. නුඹලාගේ හරි පියාණන් වහන්සේ මමාගේ දන්න නම උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ කරුණ නුඹලාගේ අභ්‍යන්තර මනුෂ්‍යයා තුල නුඹලා බලයෙන් ශක්තිමත් වෙනස ඇදහිල්ල කරන ක්‍රිස්තුස් වහන්සේ නුඹලාගේ සිත් තුළ වාසය කරන වෙනස. දැන් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි තියෙන ඇදහිල්ල කරනකොටගෙන ඒ දෙවියන් වහන්සේගේ පුත්‍රයන් වහන්සේගේ ආත්මයන් වහන්සේ නුඹලා තුළ වැඩ වාසය කරන වෙනස. දැන් මේ එපිස් සභාවේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ එක තමයි. මොකද්ද? ඔවුන් හැම වෙලේම හරි මොනවාද? ඔවුන් ඇතුලේ කඩා වැටිච්ච නිසා. ඔවුන් හැම වෙලේම කඩා වැටලා ඔවුන් අදහයටපත් වෙලා ඔවුන් සභාව තුළ ශක්තිමත් භාවයක සිටින්නේ නැහැ. මේක පාවුල්තුමා හොඳට වටහා ගත්තා. මේක පාවුල්තුමා හොඳට වටහාගෙන මේගොල්ලන්ගේ තියෙන දුර්වලකම තේරුම් අරගෙන පාවුල්තුමා යාඥා කරුවා. අද ඔබ ඔබගේ දුර්වලකම වටහා ගන්න පළවෙනිකම කිතුනේ කැඩට ඔබගේ දුර්වලකම වටහා ගන්න ඕනේ. මොකද්ද වටහා ගන්න? ඔබ ඇතුළෙන් ශක්තිමත් කිතුනේද නැත්නම් ඔබ දුර්වල කිතුනේද? ඔබ මේක වටහා ගත්තාම තමයි ඔබට නැගිටින්න පුළුවන් වෙන්නේ. එහෙනම් මොකද්ද ඇදහිල්ලෙන් ඇතුළාන්තයෙන්
දුර්වල කිතුණාගේ ජීවිතේ. දැන් මෙතන කියන ලස්සනද? බලන්න අපි නැවත යමු. අපි හැමෝම 18 වෙනි පදයට පොඩ්ඩක් 18 වෙනි පදයට කියවන්න බෑ 18 වෙනි පදේ. ඔව්. දෙවියන් වහන්සේගේ මුළු පූර්ණකමට පූර්ණවන පිණිස සියලු ශුද්ධවන්තයන් සමග ක්‍රිස්තුස් වහන්සේගේ දැනගත නොහැකි ප්‍රේමය දැනගෙන එහි පළල දිග උස ගැඹුර කිමෙක්ද කියා තේරුම් ගන්න නුඹලාට පුළුවන්. හරි. නුඹලාට පුළුවන් වෙන පිණිස. දැන් මෙතන කියනවා බලන්න. හරි දැන් පාවුල් තුමා දැන් එපීසී සභාවෙන් යාඥා කෙරුවට මේ යාඥාව සමස්ත ලෝක වාසීන් වෙනුවෙන්ම අයිති යාඥාව. සමස්ත කිතුණු සභාව වෙනුවෙන්ම අයිති යාඥාව. සමස්ත කිතුණු සභාව වෙනුවෙන් අද සමස්ත කිතුණු සභාවටම තිබෙන පළවෙනිම ප්‍රශ්නේ තමයි මිනිස්සු ඇතුළාන්තයෙන් ශක්තිමත් නැහැ. ඔවුන් බාහිරව පෙන්වන ලොකු ආත්මික ජීවිතකම ඕම් බාහිරව පෙන්වන ලොකු ආත්මික බලයක්. හැබැයි පෙන්වුවට ඇතුළෙන් ඕන් තුල ශක්තිය නැහැ. ඇතුළෙන් ඕන් තුල ශක්තිය නැහැ. රයිට්? ඇතුළෙන් ඕන් ශක්තිය නැහැ. මේක පාවුල්තුමා හොඳට දැනගත්තා. මේක පාවුල්තුමා හොඳට වටහා ගත්තා. හරි? පුද්ගලයෙක්ගේ යම් පුද්ගලයෙක්ගේ ඇතුළාන්තයේ ශක්තිය තමයි ඇතුළාන්තයේ අභ්‍යන්තර මනුෂ්‍යයාගේ ස්වභාවය තමයි පිටස්තර මනුෂ්‍යයාගෙන් පේන්නේ. මතක තියාගන්න. ඔබට පැහැදිලිද? යම් මනුෂ්‍යයෙක්ගේ අභ්‍යන්තර මනුෂ්‍යයාගේ ස්වභාවය තමයි පිටට එළියට එන්නේ. එතකොට අභ්‍යන්තර මනුෂ්‍යයාගේ පිටට පේන ස්වභාවයෙන් නියමටම එළියට එන්නේ කොහෙන්ද? එයා යම් ප්‍රශ්න වලට මුහුණ දෙනකොට. පැහැදිලිද බලන්නේ? යම් කිසි ප්‍රශ්නයකට මුහුණ දෙනකොට තමයි එයා තේරුම් ගන්නේ එයාගේ ඇතුළාන්තයේ මොන වගේ පුද්ගලයෙක්ද ඉන්නේ කියලා. මොන වගේ ස්වභාවයක්ද තිබෙන්නේ. එයාගේ ඇතුළේ තියෙන්නේ මොන වගේ ස්වභාවයක්ද කියලා. හරි? ඒ අභ්‍යන්තර පැවැත්ම තුළ ඒ අභ්‍යන්තර මොන විදිහේ පැවැත්මක්ද තියෙන්නේ කියලා ඔහුට දැනෙන්නේ දකින්න පුළුවන් වෙන මිනිසුන්ට ඔහු බාහිරව ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන ආකාරයෙන්. දැන් පේනවද අපිට කියන එක? දැන් ඔබ ගැනම තක්සේරුවක් ගහන්න පුළුවන්. ඔබ යම් කිසි ප්‍රශ්න වලට මුහුණ දෙනකොට ඔබ ඒ ප්‍රශ්නත් එක්ක ක්‍රියා කරන විදියෙන් ඔබට තේරුම් ගන්න පුළුවන් ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල අභ්‍යන්තර මනුෂ්‍ය ශක්තියෙන් බලවත් වෙලා ඉන්නවා කියලා. පැහැදිලිවම කියන එක. හරි. එහෙනම් අපි දකිනවා ඒක පරාර්ථකාමී පැවැත්මක් වෙන්න ඕනේ. මොකද්ද? ඒ පැවැත්ම පරාර්ථකාමී පැවැත්ම. දැන් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින මනුස්සය හැම මොහොතකම පරාර්ථකාමී පැවැත්මක් තුල ඉන්නේ. එයා ආත්මාර්ථකාමී පැවැත්මක් තුල නෙමෙයි ඉන්නේ. එයා හැම වෙලේම පරාර්ථකාමී පැවැත්මක් තුල ඉන්නේ. හේතුව ක්‍රිස්තුස් වහන්සේ නම් පරාර්ථකාමී. පැහැදිලිවද කියන්නේ? හරි. ක්‍රිස්තුස් වහන්සේ නම් පරාර්ථකාමී. දැන් බලමු. හරි. එතකොට ඒ පරාර්ථකාමී පැවැත්ම එන්නේ කාගෙන්ද? සුද්ධාත්මයන් වහන්සේ තුලින් පමණයි. ඒ පරාර්ථකාමී පැවැත්ම එන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුල වාසය කරුවොත් පමණයි. ඒ පරාර්ථකාමී හැඟීම ඔබ තුල එන්නේ පරාර්ථකාමී අදහස් එන්නේ ඔබට සුද්ධාත්මයන් වහන්සේ එහෙම නැත්නම් ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මයන් වහන්සේ සුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල වාසය කරුවොත් පමණයි. මේක පාවුල් තමයි හොඳට දැනගත්තා. අපි බැලමු ඔබ පොඩ්ඩක් පෙරලා ගන්න බලන්න කවවද පෙරලා කියවන්න පිලිප්පි 4:13 වෙනි පරිච්ඡේදයේ පදේ මා බලවත් කරනා වූ තැන් වහන්සේ තුල මට සියලු දේ කරන්න පුළුවන්. ආමෙන්. දැන් පාවුල් තුමා මෙන්න මේක තමයි මේක හොඳට වටහා ගන්න නිසා මේක පාවුල් තුමාගේ ජීවිතය අත්දකින නිසා පාවුල් තුමා මේ වචන හොඳට කරනවා මා බලවත් කරන තැන් වහන්සේ මට සියල්ල කරන්න පුළුවන්. මොනවාද? ඒ ආත්මයන් වහන්සේ, ඒ දෙවියන් වහන්සේ, ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මනුෂ්‍යයාගේ අභ්‍යන්තර මනුෂ්‍යයා තුළ සිටිනවා නම් එයාට ඕනම ස්වභාවයකදී ශක්තිමත් වෙන්න පුළුවන්. ඔබට පැහැදිලිද මම කියන එක? ඔබට පැහැදිලිද මම කියන එක? අපේ අභ්‍යන්තර මනුෂ්‍යයා තුළ ඕනම දෙයක් එයාට කරන්න පුළුවන්. ප්‍රේමන්තනේ අද අපේ අභ්‍යන්තර මනුෂ්‍යයා
ශක්තිමත් වෙන්න ඕනේ වෙන දෙයකින් නෙමෙයි. සුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන්. ඔබ කියවන්න බලන්න රෝම 5:5 ඔබට ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබ ආභ්‍යන්තර මනුෂ්‍ය ශක්තිමත්ද ඒ වගේම ඔබ ස්වර්ගයකට යන්න සූදානම් වෙච්ච මනුස්සෙක්ද ඔබ ස්වර්ගික මනුස්සෙක්ද කියලා ඔබට තිබෙන පළවෙනිම අත්දැකීම රෝම 5:5 මොකක්ද කියන්නේ? බලාපොරොත්තුව ලැජ්ජාවට නොපමණුන්නේය. මක්නිසාද අපට දෙන ලද ශුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපගේ හෘදවල වගුරුවන ලද්දේ. බලාපොරොත්තුව ලැජ්ජාවට පත් වෙන්නේ නැහැ. ආමෙන් කියමුද? සුද්ධාත්මයන් වහන්සේ එතන කියනවා අර අපට දෙන ලද සුද්ධාත්මයන් වහන්සේ. නැවත නිපුණේ පොඩ්ඩක් කියවන්න. ඒ කොටස හිමින් බලාපොරොත්තුව ලැජ්ජාවට නොපමණුවන්නේ. බලාපොරොත්තුව ලැජ්ජාවට පැමිණෙන්නේ නැහැ. කවදාකවත් මොකද්ද මේ බලාපොරොත්තුව? අපේ බලාපොරොත්තුව දෙවියන් වහන්සේ අපිව සිටින්න, ස්වර්ගයට යන්න. ඊට පස්සේ මොනවද කියන්නේ? මක්නිසාද අපට දෙන ලද ශුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන අපට දෙන ලද සුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන එහෙනම් අප තුල ඒ පවතින අපේ තුලට ඇවිත් තිබෙන සුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන දෙවියන් වහන්සේගේ ප්‍රේමය දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපගේ හෘදවල වගුරුවන ලද්දේ. අපගේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපේ හෘදවල වගුරුවන. ඒක වගුරුවන්නේ කවුද වගුරුවන්නේ? සුද්ධාත්මයන් වහන්සේ. අනේ ඒකෙන්ද තමයි මෙතන පාවුල්තුමා හොඳට ප්‍රකාශ කරන්නේ මේ එපිස පොතේ නුඹලා අභ්‍යන්තර මනුෂ්‍යයන්ගේ ශක්තිමත් වෙන්නේ කොහොමද? ක්‍රිස්තුස් වහන්සේ තුල. ආමෙන්. සුද්ධාත්මයන් වහන්සේ තුලයි ඔබගේ අභ්‍යන්තර මනුෂ්‍ය ශක්තිමත් වෙන්නේ. එහෙනම් මේ සුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල ඉන්නකොට ඔබගේ ජීවිත තුළ ක්‍රියා කරනකොට මේ සුද්ධාත්මයන් වහන්සේ කරනකොට ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුල වාසය කරනකොට ඒ ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ ජීවිතය තුළ වැඩ වාසය කරනකොට වෙන්නේ මොකද සිද්ධ වෙන්නේ? ඇත්තටම ඔබ ප්‍රේමයේ ඒ ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයේ මුල් ලැබ පිටින් යනවා. ආමෙන්. 18 වෙනි පදය ආයෙ පොඩ්ඩක් කියවන්න එපිස අපි කියවුව 18 වෙනි පදයෙන් පද කියන්නේ. දැන් පෞල්තුමාගේ යාඥාන දෙවෙනි කොටස අභ්‍යන්තර මනුෂ්‍ය ශක්තිමත් වෙන්න ඕනේ. පළවෙනි පිටු කියන අභ්‍යන්තර මනුෂ්‍ය ශක්තිමත් වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ ඒ අභ්‍යන්තර මනුෂ්‍ය ශක්තිමත් වෙන්න මොකකින්ද? සබ්දන්තර හදන අර සුද්ධාත්මයන් වහන්සේ කාරණ කොටගෙන දෙවියන් වහන්සේ කාරණ ඔබගේ හදවත් තුළ ඒ අභ්‍යන්තර මනුෂ්‍ය ඊට පස්සේ ඒ අභ්‍යන්තර මනුෂ්‍ය ආපුව මොකද වෙන්නේ? 18 දෙවියන් වහන්සේගේ මුළු නෑ අද කියවන්න 17 අන්තිමට නුඹ කියන්නේ වාසය කරන පිණිසත් නුඹලා ප්‍රේමයේ මුල් ඇද පිහිටා සිට නුඹලා ප්‍රේමයේ මුල් ඇද පිහිටා සිට දෙවියන් වහන්සේගේ මුළු පූර්ණකමට පූර්ණ වෙන පිණිස දෙවියන් වහන්සේගේ මුළු පූර්ණකමට පූර්ණ වෙන පිණිස ඇති. දැන් බලන්න එතන තමයි පාවුල්තුමාගේ දෙවෙනි කොටස පාවුල්තුමාට අවශ්‍ය කරන දෙවෙනි කොටස. හරි දෙවෙනි කොටස මොකද්ද? පාවුල්තුමා යාඥාවේ දෙවෙනි කොටස තමයි හරි ඔබ අභ්‍යන්තර මනුෂ්‍ය ශක්තිමත් වෙන්න ඕනේ. දෙවියන් වහන්සේ ශක්තිමත් වෙන්න ඕනේ. හැබැයි ඒක ශක්තිමත් වුණාට පස්සේ මොනවාද? ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය ඔබගේ තුල මුල් ලදින්න ඕනේ. ඒක හරියට ගහ පොළවට මුල් ඇදලා පවතිනා වගේ ක්‍රිස්තුස් වහන්සේ ප්‍රේමය තුල ඔබ මුල් ඇදලා පවතින දෙයක් ගහක් බවට පත් වෙන්න ඕනේ. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය තුල ඔබ මුල් ඇදලා පිහිටන ගහක් වගේ තියෙන්න ඕනේ. ඒක එහෙමත් නැත්නම් අර ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය නැමැති අත්තිවාරම මත ගොඩනගපු ගියක් වගේ ගැඹුරට හාරලා ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය මත ගැඹුරට හදලා දාපු අත්වාරම. ඔබ දන්නවද? අත්තිවාරමේ ස්වරූපෙට තමයි ගේ හැදෙන්නේ. අත්තිවාරම හතරස්සෙන් දැම්මම පස්සේ ඒක උඩ රවුන්ඩ් ගයක් හදන්න බෑ. පැහැදිලිවට කියන්නේ. ඔබ රවුමට නම් අත්වාරම දැම්මේ රවුමට තමයි ඒකේ හදන්න වෙන්නේ. එහෙම නැත්නම් ඒකේ එක එක විදියට හැඩයට දාලා ඔබ අත්වාරමක් තමයි ඒ අත්වාරම හැඩයට තමයි දෙන්නේ. ඒකට ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ අත්වාරම මත නම් ක්‍රිස්තුස් වහන්සේගේ ආඥාන් වහන්සේගේ අත්වාරම මත නම් ඔබ අතුලන්තේ ශක්තිමත් වෙලා ඉන්නේ. එහෙනම් ඔබ තුල පවතින්නේ ඒ ප්‍රේමයේ ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය. අපිට පැහැදිලි කෙනෙක් අපිට පැහැදිලි එහෙනම් නිවසක ස්වභාවය එළියට එන්නේ අත්වාරයෙන් වගේ
ගහක ඒ මුල් ඇදලා තියෙන ස්වභාවයට ඒ ගහේ ස්වභාවය පේනවනම් හරි ඒ ගහක ඵල පේනවනම් ඒ ගහේ ස්වභාවයට ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල සැබෑ ලෙස ප්‍රේමයේ මුල් ඇදලා තියෙනවනම් ඒ ක්‍රිස්තුස් වහන්සේගේ සැබෑ ප්‍රේමයේ මුල් ඇදලා ඔබ තියෙනවනම් ඔබ තුල ඒ ප්‍රේමය පවතින්න ඕනේ. එහෙනම් ඔබ හැමදාම වැටෙන කැඩෙන කිතුනේ බවට පත් වෙන්නේ නැහැ. ඔබ දවසින් දවස කඩා වැටෙන කිතුනේ බවට පත් වෙන්නේ නැහැ. ක්‍රිස්තුස් වහන්සේගේ සැබෑ ප්‍රේමය තිබුණා නම් ඔබ ඕනම දෙයක් දරාගෙන යන්න. ඒකේ ඒ පෞත්ම කියන්නේ එකයි. ඒ ප්‍රේමයේ දිග පළල ගැඹුර කිමෙද්ද කියලා ඔබලා දැනගන්න ඕනේ. ඒක කොච්චර ප්‍රේමයේ පළලද? ඒ ප්‍රේමය කොච්චර විශාලද? ඒ ප්‍රේමය කොච්චර ගැඹුරුද? ඒ ප්‍රේමය කොච්චර හරි විහිදෙනවද කියලා නුඹලා දැනගන්න ඕනේ. සභාව දැනගන්න ඕනේ. සභාව මේක දැනගත්ත කාලෙට මිනිස්සු මේක සැබෑට දැනගත්ත කාලෙට මිනිස්සු තුල ප්‍රශ්න අඩු වෙනවා. සභාව තුල ප්‍රශ්න අඩු වෙනවා. පැහැදිලි පිට කියන්නේ සභාව තුල ප්‍රශ්න අඩු වෙනවා. ප්‍රේමයේ හොඳම සංකේතය තමයි කුරුසිය. ප්‍රේමයේ හොඳම සංකේතය තමයි කුරුසිය. බලන්න ඒකේ හරස් ලීය එහෙම නැත්නම් හරස් දණ්ඩ ඒක නැගිනහිර සිට බස්නාහිර දක්වා විහිදී තිබෙනවා. හරස් දණ්ඩ නැගෙනහිර පැත්තේ සිට බස්නාහිරට විහිදලා තියෙනවා. සිරස් දණ්ඩ පොළවේ සිට ස්වර්ගය දක්වා විහිදී තිබෙනවා. එහෙනම් මෙතන මොකක්ද මේ කියන්නේ? ඔබ දෙවියන් වහන්සේට මේ පොළවේ ඉඳන් ස්වර්ගය දක්වා ඔබ උන්වහන්සේට ප්‍රේම කරනවා නම් ඔබ තුලින් අන් අයට ඒ ප්‍රේමය ඕනම දුරකට විහිදවන්න ඔබට පුළුවන්කම ලැබෙනවා. ඒකට පුද්ගලයෙක් නෑ, තරාතිරමක් නෑ. ඕනම කෙනෙක් තුලට ඒ ප්‍රේමය අප තුලින් විහිදෙන්න පුළුවන්. පැහැදිලි කියන එක. හරි සෑම කෙනෙකුටම සෑම කෙනෙක් ළඟටම ළඟා විය හැකි ප්‍රේමයක් ඒක. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය කියන්නේ සෑම කෙනෙක් ළඟටම ලඟ වෙන්න පුළුවන් ප්‍රේමයක්. සෑම කෙනෙක් ගාවටම යන්න පුළුවන් ප්‍රේමයක්. සෑම තරාතිරම කෙනෙක් ගාවටම යන්න පුළුවන් ප්‍රේමයක්. ඒකට කුලයක් නැහැ, ජාතියක් නැහැ, ભેදයක් නැහැ. පටන් ගන්න කියන්නේ එකයි නේද? හරි ස්වර්ගයේද පොළවේද ඒ ගෝත්‍රෙට නම් දෙන්නා වූ පියාණන් වහන්සේට ස්වර්ග වේවා පොළවේ වේවා මොන ගෝත්‍රයක් වේවා මොන ජාතියක් වේවා ඕනම කෙනෙක් වෙන්නේ දෙවියන් වහන්සේ ක්‍රියා කරනවා. එහෙනම් ඒ ප්‍රේමය අද ඔබ තුළ තියෙන ප්‍රේමය ඕනම දෙයක් දරා ගන්න පුළුවන් ශක්තියක් ඔබ තුළ තියෙනවා. ඕනම කෙනෙක් ගාවට විහිදෙන්න පුළුවන් ප්‍රේමයක් ඔබට තියෙන්න ඕනේ. එහෙනම් පාවුල්තුමා කියන්නේ අන්න ඒ ප්‍රේමය සභාවට අවබෝධ වෙන පිණිස. අන්නේ ප්‍රේමයෙන් මනුෂ්‍යයා ශක්තිමත් වෙන පිණිස. අන්නේ ප්‍රේමයෙන් හරි මනුෂ්‍යයා මුල්ලක පිහිටන්න ඕනේ. ඔබ කිතුණෙක් නම් ඔබ සැබෑ දෙවියන් වහන්සේ අනුගාමී නම් ඔබ තුල ඒ ප්‍රේමයේ මුල්ලක පිහිටන්න ඕනේ. පෞල්තුමා කියන්නේ ඒකයි. එහෙනම් ඔබ අද ඒ දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් ඔබ තුල අද පවතින්න ඕනේ. ඒ ප්‍රේමයේ මුල්ලක පවතින්න ඕනේ. එහෙනම් පෞල්තුමා කියන්නේ ඒකයි. පෞල්තුමා අවශ්‍ය මේ ප්‍රේමය කොච්චර ගැඹුරු ප්‍රේමයක්ද කියලා සභාවට අවබෝධ කර දෙන්නයි. ප්‍රේමන්තනි අද ඔබ මේක වටහා ගත්තොත් ඒ දෙවියන් වහන්සේගේ ප්‍රේමය සැබෑලෙස වටහා ගත්තොත් ඔබ හැමදාම දෙවියන් වහන්සේගේ ශක්තිමත් මිනිසෙක්. ලෝකේ ප්‍රශ්න ඉස්සරහා මොනවාම ප්‍රශ්නයක් ඉස්සරහා සභාවේ යම් ප්‍රශ්නයක් ආවත් මනුෂ්‍යයන් අතරින් මොන ප්‍රශ්නයක් ආවත් ඔබ කිසි දෙයකින් සැලෙන්නේ නැහැ. හේතුව ඔබ තුල තිබෙන්නේ ඒ ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මයන් වහන්සේ, දෙවියන් වහන්සේගේ ආත්මය, ඒ යේසුස් වහන්සේගේ ආත්මය, සුදාත්මයන් වහන්සේ ඔබ තුල ක්‍රියා කරනවා. ඒ ප්‍රේමය ඔබ තුල පවතිනකොට ඔබ මොනම දෙයකින්වත් සැලෙන්න පුදුලෙක් නෙමෙයි. එහෙනම් අද ඔබ මෙන්න මේ ප්‍රේමය ඔබ ඉල්ලදරනසගේ ආඥා කරනවා. ඔබට හොඳ පුද්ගලික දෙයක් කරනවද? දැන් මම මෙතන කියනවා මේ පාවුල්තුමාගේ යාඥාව ඔබගේ නම දාලා කියන්නේ. මොනවද කියන්නේ? මේ නිසා ස්වර්ගයේද පොළවේද ඒ ගෝත්‍ර නම් දෙන්නා වූ මම කියන දැනට ඔබගේ නම දාගන්න. මම දුවන සුමුදු මාගේ දන්නම. හරි සුමුදුගේ දන්නම. උන්වහන්සේගේ ආඥාන් වහන්සේ කර්ණ කොටගෙන. හරි කර්ණ කොටන නුඹලාගේ කේන්තන්ට දාගන්න වාගෙනම සුමුදුගේ අභ්‍යන්තර මනුෂ්‍යයා තුල සුමුදු බලයෙන් ශක්තිමත් වෙන වෙනස
ඇදහිල්ල කරුණකට ක්‍රිස්තුස් වහන්සේ සුමුදුගේ සිත් තුළ වාසය කරන මිනිස සුමුදුගේ ප්‍රේමේ දෙවියන් ක්‍රිස්තුස් වහන්සේ නුඹලාගේ හරි මිනිස හරි සුමුදු ප්‍රේමේ මුල්ලක පිහිටා දෙවියන් වහන්සේගේ මුළු පූර්ණකමට පූර්ණන් පිණිස සියලු සුද්ධවන්තයන් සමග ක්‍රිස්තුස් වහන්සේ දැනගත් ප්‍රේමයේ දිග පළල උස ගැඹුර කිමෙද්ද කියා තේරුම් ගන්නට සුමුදුට පුළුවන් වන පිණිස උන්වහන්සේගේ මහිමේ ප්‍රකාරයට සම්පත් වේ අපේ ප්‍රකාරයට දෙන මෙන්න ඉල්ලා සිටිමි යාඥා කරමි මෙන්න මේ ඔබට පුළුවන් මේ යාඥාව ඔබට කරන්න ඔබ මේ PC පොතේ තියෙන මේ යාඥාව ඔබගේ නම දාලා ඔබට පුළුවන් පුද්ගල යාඥාව ඔබට දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න මොනවාද ස්වාමීනි ඔබ වහන්සේගේ ප්‍රේමය දිග පළල ගැඹුර උස කුමක්ද කියලා තේරුම් ගන්න මට ඔබ වහන්සේ කරුණාව දෙන්න ඒ සුද්ධාත්මයන් වහන්සේ ආරාධනා කරන්න ඒ සුද්ධාත්මයන් වහන්සේ සුද්ධාත්මයන් වහන්සේ මාතුල ක්‍රියා කරන්න මට ඔබ වහන්සේගේ බලය දෙන්න මේ උදෑසන ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරන්න ඒ නිසා අපි යාඥා කරමු අපි යාඥා කළා කිව්ව ස්වාමීනි අද අවස්සේ මේ උදෑසන මට ඔබ වහන්සේගේ ප්‍රේමය සැබෑ ලෙස තේරුම් ගන්න ඔබ උපකාර කරන්න ස්වාමීනි ඔබ වහන්සේ මට දැක්වපු ප්‍රේමය ඔබ වහන්සේ කුරුසියේදී දැක්වපු ප්‍රේමය හරියට තේරුම් ගන්න වටහා ගන්න ඔබ වහන්සේ අපට උපකාර කරන්න ප්‍රේමන්තනි අද ඔබ මේ ප්‍රේමය ඔබ ඉතිහාසයේ ඔබ වටහා ගත්තොත් ඔබේ අභ්‍යන්තර මනුෂ්‍ය ශක්තිමත් වෙනවා ඔබ අභ්‍යන්තර මනුෂ්‍ය ශක්තිමත් වෙන්නේ ඒ ආකාරයෙන් ඔබේ අභ්‍යන්තර මනුෂ්‍ය ශක්තිමත් වුණොත් ඔබ ස්වාමීන් වහන්සේ තුළ ජය ලැබෙන පිටුනේ බවට පත් වෙනවා ඒකින්ද අපි ස්වාමීන් වහන්සේට මේ උදෑසන අපි ආඥා කරමු හලෙලූයා අපි හලෙලූයා ප්‍රශංසා වේවා ස්වාමීන් නමස්කාර කරනවා මම ඔබ ගැන ආඥා කරනවා ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේ මට උපකාර කරන්න මට ඔබ වහන්සේ කරුණාව දෙන්න හලෙලූයා හලෙලූයා ප්‍රශංසා වේවා හලෙලූයා අපි ස්වාමීන් වහන්සේ කැමැත්තනම් ඔබ දෙවියන් වහන්සේට ඔබගේ ජීවිතේ ඔබගේ හදවතින් උන්වහන්සේට ප්‍රේම කරන එකයි ඒ නිසා මගේ ප්‍රේමන්ත සහෝදර සහෝදරිය අද දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනවා අද දෙවියන් වහන්සේ ඔබ එකිනෙකාගේ ජීවිත වලට වඩින්න යනවා ඔබ කියන්නේ ස්වාමීනි මට ඔබ වහන්සේගේ ප්‍රේමය දැනගන්න ඔබ වහන්සේ උපකාර කරන්න ඒ දෙවියන් වහන්සේගේ ප්‍රේමය මට තේරුම් ගන්න ඔබ වහන්සේ උපකාර කරන්න කියලා ඔබ දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න ඒ දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන්න හලෙලූයා 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 ප්‍රශංසා වේවා ස්වාමීනි සියලු ගෞරවයද මහිමයද වේවා හලෙලූයා ඔබ සිටින තැන සිටගෙන ඔබ දෙවියන් වහන්සේට ආඥා කරලා ඉල්ලන්න ස්වාමීනි ඔබ වහන්සේගේ ප්‍රේමය මට හරියට තේරුම් ගන්න ඔබ වහන්සේ උපකාර කරන්න හලෙලූයා හලෙලූයා ස්වාමීනි හලෙලූයා හලෙලූයා නමස්කාර කරනවා Suvadak blessing, suvadak blessing, over nothing, over nothing, Bela, Bela, over ඔබ
ඔබ දෙවියන් වහන්සේගෙන් ඉන්න ස්වාමීනි ඕනම ප්‍රශ්නයක් ඉස්සරහා ඕනම සිත්හැවුලක් ඉස්සරහා ඕනම අසාධාරණයක් ඉස්සරහා මොන යම් ප්‍රශ්නයක් වුණත් ඔබ වහන්සේ දා සියල්ල දරාගෙන කුරුසියේ ගියා වගේ ඒ කුරුසියේ ඒ සංකේතය වලම කිව්වා හරස් දණ්ඩ නැගින්න ඉස්සර බස්නාය දක්වා විහිදෙනවා ඕනම කෙනෙක්ට විහිදෙන්න පුළුවන් ඕනම කෙනෙක් ළඟට ලං වෙන්න පුළුවන් ප්‍රේමයක් ඔබට තියෙනවා ඒක ලැබෙන්නේ ඔබ පොළවේ සිට ස්වර්ගයේ දක්වා දෙවියන් වහන්සේට ප්‍රේම කළොත් පමණයි ඔබගේ ප්‍රේමය කොච්චර දෙවියන් වහන්සේට කරනවද ඒ තරමටම ඔබ තුලින් අනිත් අයට ඒ ප්‍රේමය විහිදෙනවා ඒ නිසා අද ඔබ කියන ස්වාමීනි මට ඔබ වහන්සේට මුළු ශක්තියෙන් මුළු ආත්මයෙන් මුළු බුද්ධියෙන් ප්‍රේම කරන්න පුළුවන් ශක්තියක් ඔබ වහන්සේ මගේ අභ්‍යන්තර මනුෂ්‍යයා තුළ ඔබ වහන්සේ වර්ධනය කරන්න කියලා ඔබ ඉල්ලන්න හලලූයා අභියාඥා කරන දෙවියන් වහන්සේ හලලූයා ප්‍රශංසා වේවා ස්වාමීනි සිළු ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ඔබ වහන්සේටයි ජීවමාන දෙවි ස්වාමීනි ඔබ වහන්සේට ස්වාමීනි අද අවස්සේ වචනේ අසපු මේ සියලු නගන ආඥා කරනවා මේ ඔබගේ දරුවන් ගැන ආඥා කරනවා ඔවුන්ට ඔබ වහන්සේ උපකාර කළ මැනව ඔබගේ කරුණාව අනුග්‍රහය බලය ආලේපය ඔවුන්මත් තබන්න ආඥා කරනවා ස්වාමීනි දැන් මම ආඥා කරනවා ඔබගේ අභ්‍යන්තර මනුෂ්‍යයා ඔබ වහන්සේගේ බලයෙන් ශක්තිමත් වෙලා ඔබගේ ප්‍රේමයේ තුල මුල්ලද පිහිටලා ඒ දිග පළල ගැඹුර ස්වාමීන් වහන්සේ උස තේරුම් ගන්නට පුළුවන් ශක්තිය උන්ට ලැබෙන මිනිස් ආඥා කරනවා ස්වාමීනි එවිට ඔවුන්ට පුළුවන්කම ලැබෙනවා ඔබ වහන්සේට ප්‍රේම කරන ආකාරයටම මනුස්සයන්ට ප්‍රේම කරන්න එවිට ඔවුන් මේ පොළොව තුල ඔබ වහන්සේව ප්‍රකාශ වෙන කිතුනම් බවට පත් වෙනවා ස්වාමීනි වහන්සේ උන්ට ආශිර්වාද කරන්න ඔබගේ බලය ඔබගේ අනුග්‍රහය ආලේපය ඔවුන් මැදින් දහස් කරන්න කියලා ආඥා කරනවා මෙසියල්ල වහන්සේගේ බලවත් අසර බාර Jesus, this is once again Jivamana Balavar Atutu Nam Sailas. Amen. Then Piu there's Anugrahaya, Putru Kristansage Samadan, Sudatman Hanse Makapendi Masa Sabakam, then Masudha Kalista Kalda, Kristansame Polar Permanente, Upper Silda Samapotan Sepa. Amen. Silda JSP died, Amapas Sumudu, Salam Dumedu the Sitter. ඔබට විශේෂ ආඥාවක් අවශ්‍ය නම් ඔබට පුළුවන් අපගේ දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙන්න 072 කියන නම්බරයට ඔබට පුළුවන් මා සමග සම්බන්ධ වෙන්න අපිත් එක්ක හොඳයි එහෙනම් ඔබ සියලුම ජෙසුස් පිටයි